नमो तस्से भगवतो अरहतो सम्मा साधु शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयम्पि बुद्धं शरणं गच्छामि द्वितीयम्पि धम्मं शरणं गच्छामि द्वितीयम्पि संघं शरणं गच्छामि तृतीयम्पि बुद्धं शरणं गच्छामि तृतीयम्पि धम्मं शरणं गच्छामि तृतीयम्पि संघं शरणं गच्छामि पानातिपाता वेरमणि सिक्खापदं समादियामि अदिन्नादाना वेरमणि सिक्खापदं समादियामि कामेषु मिथ्याचारा वेरमणि सिक्खापदं समादियामि मुसावादा वेरमणि सिक्खापदं समादियामि सुरामेरय मध्यपमादधाना वेरमणि सिक्खापदं समादियामि समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सद्यमुक्तं धम्मस्य कालो अयं बदन्ता धम्मस्य कालो अयं बदन्ता धम्मस्य कालो अयं बदन्ता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से पत्तिया सहेवेदा मरणं आगतं सदा
මේ නිවසේ සිත්තරන් සූදානම් වෙන්නේ අවුරුදු 88ක් අවුරුදු 28ක් 88ක් නෙමෙයි අවුරුදු 28ක් ජීවිතය ගත කරමින් තරුණ දරුවෙක් හැටියට මේ පින්වත් ලගීරු මధుරංග නේද මధుරංග තරුණ දරුවා අදිසියම අපාතේ දියෝනා ඒ දරුවා සිහිපත් කරලා ඒ දරුවට මේ වගේ ධර්ම දානමේ පින්කමක් සිදු කරලා පින්පෙත් අනුමෝදන් කරලා ඔහුගේ ජීවිතය පරලොව ජීවිතය සුඛිත මුඛිත වෙන්න කියලා චේතනාවක් ඇති කරගෙන තමයි මේ පින්කම සිදු කරන්නේ. ඊළඟට බුද්ධිනී තරංගා වයස අවුරුදු 27යි. ඒ පින්වත් දියණිය මේ මොහොතේ ඒ හදිසි අනුතුරෙන් රෝහලකට විලා සිටිනවා. ඇයටද දීර්ඝායුෂ පතලා ඇයගේ නිරෝගීකම ප්‍රාර්ථනා කරලා තමයි මේ පින්කම සිදු කරන්නේ. ඒ වගේම ලලිරු මధుරංග පුහුණුවන්ගේ නමින් නිය පරලොව යන්නේ. අන්තර පියාණන් වහන්සේ නිය පරලොව ගිහිල්ලානේ නිය පරලොව ගිහිල්ලා කියනවා පියාණන් වහන්සේ ඇතුළු අනිකුත් තමන්ගේ වර්ග පරම්පරාවේ මේගේ ඥාති සිහිපත් කරගෙන තමයි මේ නිවසේ අද මේ ධර්ම දානමේ පින්කම සිදු කරන්නට සූදානම් වෙන්නේ. බොහෝම හොඳට මේ ධර්ම දේශනාව මම ශ්‍රවණය කරනවා. අපි ශ්‍රවණය කරනවා කියන හිත ඇති කරගන්න ඕන. හදිස්සියේ නොබිතුපු ආකාරයේ තත්යකට තමයි මේ නිවසේ සිටින පුතුණුවන්ගේ මෑණියන් වහන්සේ වගේම ඔහුගේ සම්මත ලෝකේ නැගණිය වගේ මේ ආච්චියම්මා නේද? පුතුණුවන්ගේ මියගිය පුතුණුවන්ගේ ආච්චියම්මා මේ කවුරුත් ඒ නොබිතුපු ආකාරයේ ව්‍යසනකාරී දරා ගන්න බැරි සත්‍යයකට අද මේ මූණ පාණ්ඩ සිදු වෙලා තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කුමක්ද? ජාතිපි දුක්ඛ. ජාතියක් හැටියට ඉපදෙනව නම් දුකයි. අපි සැපයි කියලා හිතනවා තමයි සම්මුතිය තුළ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ජාතියක් හැටියට ඉපදෙන එක දුකයි පින්වතුනි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ජරාපි දුක්ඛ. දැන් මේ පුතුණුවන් අපේ මේ පින්වත් මහත්මියට දාව බිහි වුණා මව් කුසේ කලලයක් හැටියට. ඒ බිහි වෙච්ච මොහොතේ සිටම
උපතත් එක්කම මරණය ගෙනාවේ. ඒක මේ දේශනා කරන භික්ෂුවක් ඔබ හැමදෙනාම ওই සත්‍යෙන් තමයි සිටින්නේ. මේකට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පරමාර්ථ පැත්තෙන් එක්ෂණික මරණය. දැන් මේ මියගිය පුතුණවණු මේ දේශනා කරන භික්ෂුවක් මේ ධර්මයේ ශ්‍රවණය කරන ඔබ හැමදෙනාම උපතයි මරණේ එතනම උපත එක්කම මරණය සිදු වුණා. ඊළඟට තමයි සම්මුති මරණය. කුමක්ද සම්මුති මරණය සඳහන් කරන්නේ? මේ පංච ඉන්ද්‍රියන් හරහා මේ භික්ෂුවක් මැරෙනවා. ඔබ හැමදෙනාම මැරෙනවා. ඊළඟට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා දැන් අර කල්ලලේ දින සති මාස ගණන් යනකොට බිලිඳුරුවක් බවට පත් වෙනවා. ඒ බිලිඳුරුව තමයි ලදරු වයසටපත් වෙන්නේ. මේ භික්ෂුවක් ඔබ හැමදෙනාම ඒ සත්‍ය දැන් පසු කරගෙන ඉන්න තියෙනවා. මැරීම සිදු වෙලා. නමුත් ඒක හිතන්න තරම් බුද්ධිය අපට ඒ අවස්ථාවේ තිබුණා නම් අපි සදාකාලික නෑ මේ ලෝකේ. මේ ලෝකේ කාටත් ලෝක පොදු ධර්මතාවයට මූල දෙන්න සිදු වෙනවා. මේක මා තුලින් අපි තුලින් දකින්න ඕන. ඊළඟට මේ පංච ඉන්ද්‍රියන් හරහා මරුණා කියලා කියන දැන් මේ පුතුණුවන්ගේ නම සඳහන් කරනකොටම ඒ පුතුණුවන්ගේ ලදරු වයසේ මෑණියන් වහන්සේට මැවිලා පේනවා. මව් කුසේ දීවිච්ච මොහොතේ තමන්ගේ ලේ සතු ලේ කිරි බවට පරිවර්තනය කරලා ඒක මව් ස්නේහයෙන් කිරි දරුවට උණුහුම ලබා දීලා කිරි ටික පොවල තමයි දරුවා ඒ බිලිඳු වයසේ හොඳට ආදරෙන් රැක බලාගත්තේ. මේ විදිහට තමයි මේ භික්ෂුව. මේ භික්ෂුව විහි කරපු මව්තුමියත් එහෙමයි. ඔබ හැමදිනම විහි කරපු මව්තුමියත් එහෙමයි. ඒ පියතුමාගේ භූමිකාව එක අංශයක්. මව්තුමියගේ භූමිකාව එක අංශයක්. එතකොට මේ මව්තුමිය කොච්චර ආදරෙන් රැකබලා ගත්තත් මේ භික්ෂුව ඔබ හැමදෙනාම දැන් මේ ආත්මේ ගිනාපු ආයුෂ වින්දනය කරන්ට තියෙන නිසා ආයුෂේ තියෙන තාක්කල් අපි ආරක්ෂක තියෙනවා. හරියට මේක නිකන් අර පොම්බන බැලුම වගේ. බැලුම් බෝලයක් පොම්බනකොට සමහර වෙලාවට පොම්බන ෂණය තුල පිරෙනවා. ඉන්දෙන් ඉස්සෙල්ලම පිරෙනවා. දැකලා තියෙනවද සමහර වෙලාවට? සමහර වෙලාවට බැලුම් බෝලේ ටිකක් මට්ටමට පින්දෙනකොට පිරෙනවා. සමහර වෙලාවට බැලුම් බෝලේ උඩට පොම්බලා. දැන් ඒක බලන්න දැන් තමන්ගේ ජීවිතේට උපමාවක් කරගන්න. අමතහනක් කරගන්න. ඒ බැලුම් බෝලේ පොම්බලා උඩට පොම්බලා උඩ දාලා එහාට මෙහාට ඒක කළත් පිපිරෙන්නේ නැහැ. ඒක තමයි ඒ බැලුම් බෝලේ වගේ තමයි මේ ශරීර කෝපය. මේක අස්ථිරයි. ස්ථිර නැහැ.
වෙනස් වෙන ලෝකේ නොවෙනස් වෙන එකම දේ තමයි වෙනස් වීම. දැන් ඒක මේ ඇත්තන්ට දෙයට බුද්ධියෙන් තමන් ස්වයං විමර්ශනයක යෙදෙන්න. හැබැයි එම යෙදෙන්න නම් මේ ධර්මයේත් එක්ක තමන් ඉන්න ඕනේ. ධම්මෝ අවිරක්කති ධර්මචාරී. ධර්මයේ තමන්ගේ ජීවිතයට පුරුදු කරගත්තට පස්සේ තමන්ට ඕනම දෙයකට ඔරොත්තු දෙන්න පෞරුෂයක් ඇති කරගන්න පුළුවන්. නොසලී සිටින්න පුළුවන්. ඒවා තමන් බුද්ධිය මෙහෙवला අර නිත්‍ය සුඛ ආත්ම කියන මිත්‍යාවට බුදුරුනි. මේ විශ්වාස ඔබ හැමදෙනාම මම මගේ ආත්මය කියන මිත්‍යාවට බුදුරු වෙලා තමයි මේ සංසාරේ අනාදිමත් කාලයක් තිස්සේ ඉපදෙමින් මැරෙමින් ගමන් කරේ. මේ తాවකාලික අම්බලම මේ తాවකාලික කෝටුවක් මේ භික්ෂුවටත් ලැබිලා තියෙනවා. එහෙනම් ඔබ හැමදෙනාම තමන්ගේ බුද්ධිය තුලින් ටිකක් ස්වයං විමර්ශනයකදීලා දකින්න උත්සාහයක් ගන්න. ඒවා ඒ විදිහට දකින්නකොට තමන්ට අවබෝධ වෙනවා මේ తాවකාලික නවාතැන් පොලින් මම නැවත කොහාට යයිද කියලා මට ස්ථිර නිගමනයක් දෙන්න බෑ. මම වපරුපු බීජේ තමයි මම නෙලාගන්නේ. මේ වික්ෂුවත් එහෙමයි ඔබ හැමදිනාම එහෙමයි. දැන් මේ ආත්ම භාවයේදී පුළුවන් තරම් කුසල් දහම් සිදු කරනවා. දැන් මේ අපේ මේ තරුණ දරුවා මම දන්නා කාර්යයට හොඳට දහමට ලැබි දරුවෙක්. නිර්මාණසව ඉන්න දෙමව්පියන්ගේ ආදරයට ගෞරවයට පාත්‍ර වෙන තත්ත්වයට හිටපු සමාජීය පැත්තෙන් සියලු දෙනාගේම ආදරය දිනාගත්ත අධ්‍යාපනය කරන කාලවකවානුව තුළ ඒ අධ්‍යාපන ශ්‍රේෂ්ඨයේ හැම දිනාගේම හිත දිනාගෙන කටයුතු කරපු විශේෂයෙන් මහා සංඝරත්නය ගුරුහරුකම් අනුශාසනාවල් ලබලා ධම්මාන ධම්ම ප්‍රතිපත්ති තුල පිළිවෙත් පුරන්න උත්සාහ ගනිපු පින්වන්ත දරුවෙක්. නමුත් අපි කවුරුත් සංසාරේ ගෙනාව ආයුෂයක් තියෙනවා නම් ඒ ආයුෂේ සමහර වෙලාවට මම මුලින් සඳහන් කළේ මව් කුසේ කලණයක් කරලා බිලිබෙච්ච මොහොතේ ඒ කලලේ නැති වුණා කියලා සඳහන් කරන්නේ සමහර ගබ්සා වුණා කියලා කියන්නේ මේ විදිහට ඔය විදිහට මේ භික්ෂුවක් ඒ මරණයට පත් වෙලා තියෙනවා. ඔබ හැමදෙනාම ඒ විදිහටම පත් වෙලා තියෙනවා. එහෙනම් මේක තමයි මේකේ ස්වභාවය. මේ ජාතියක් හැටියට ඉපදෙන එක දුකයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරපු ඒ සත්‍ය සනාථ කරගන්න පුළුවන් ඔබ හැමදෙනාට. එහෙනම් ජරාවටපත් වෙනවා. වයසට යනවා. දැන් බිලිදුරුව පසු කරා මේ තරුණ දරුවා තරුණ ළමා වයස පසු කරා තරුණ වයස අවුරුදු 28ක් කියන්නේ හොඳ හැඩි දැඩි වයස. ගස්ගල් පෙරලන්න පුළුවන් වයස. හැබැයි
මරණයට ඒකක්වත් නෑ. ඒ මරණය අහස උඩ හිටියත් මුහුද මැද හිටියත් වීදුරු පෙට්ටියේ හිටියත් පොළොව යට වලක් අහරගෙන හිටියත් මරණය තමන් කරා එනවා. නම් මරණානුස්සති භාවනාව ඔබ හැමදිනමත් මෙනෙහි කරන්න ඕනේ. මරණානුස්සති භාවනාව මෙනෙහි කරන්න ඕන. දැන් මේ දරුවා දැන් මේගොල්ලන්ට ප්‍රශ්නයක් තියෙන. ඇයි මෙච්චර මේ කුසල් දහම් කරපු දරුවටත් මේ වගේ දෙයක් සිදු වුනේ? දැන් ඉතිහාසය බලන්න බුද්ධ දේශනාවේ මුගලන් හාමුදුරුවෝ කියන්නේ කවුද? බුදුරජාණන් වහන්සේගේ ජීවමාන කාලේ අග්‍ර ශ්‍රාවක තනතුරට පත්වෙච්ච උත්තමයා. එර්ධි ප්‍රාතිහාර පාන්න පුළුවන් අය අතරින් බුදුරජාණන් වහන්සේ ඇරුණකට අග්‍රයි. වක්කල අතක් දික්කල සුලංගුවෙන් නෑම තැනකට යන්න පුළුවන් ශක්තියක් තිබුණා. පෙර සංසාර කරපු අකුසලයක් තියෙනවා යාගේ. අග්‍ර ශ්‍රාවක වුණත් රහත් වුණත් අර අකුසලයට මුහුණ දෙන්න ඕන. ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ මේ සද්ධර්මයේ දේශනාවේ සඳහන් වෙන්නේ. තුන් පාරක්ම එයාව ඝාතනය කරන්න, එයාව විනාශ කරන්න සැලසුම් කරගෙන ආව. තුන් පාරම ගැලවුණා. හතරවෙනි පාර බැලුවා. මොකද්ද මේ? දිවසින් බැලුවා. බලනකොට මගේ මේ සංසාරේ කරපු අකුසලයක් මට විපාක දෙන්න. ඒ අකුසලේ විපාකයට අනුව තමයි මුගලන් හාමුදුරුවන්ගේ පිරිනුවම් පෑම සිදු වුණේ. ඒ සොරුන්ගෙන් තැලුම් කාලා පෙර සංසාරේ කරපු අකුසල. චක්කුපාල හාමුදුරුවෝ කියන්නේ ඒ වගේ කෙනෙක් තමයි. වෛද්‍යවරයෙක්ලා හිටියා. අම්මා කෙනෙක් ආවා, වයසක අම්මා කෙනෙක්. එයාගේ දැස් පේන්නේ. දොස්තර මහත්තයාට ආයාචනා කළා මගේ දැස් ටික පෙනෙන විදියට සලසලා දුන්නොත් මගේ ඇස් දෙක මම ජීවිතාන්තය දක්වා ඔබතුමාට බැලෙමින් වෙර කරනවා. දැන් මේ පොරොන්දුව පිට වෛද්‍යවරයා එයාගේ දැස් පෙනෙන විදිහට ප්‍රතිකාර කළා. දැස් පෙනුණා. පෙනුනට පස්සේ මෙයාගේ හිත වෙනස් වුණා. මම දැන් ජීවිතාන්තය දක්වා මෙයාගේ යටතේ බැලමෙහෙවර කරන්න ඕන. මොකද්ද පාළුනේ හිතට? අනේ දොස්තර මහත්තයෝ මගේ ඇස් දෙක තාම පේන්නේ නැහැ. බලන්නකෝ දැන් මේ භික්ෂුවත් ඔබ හැමදෙනාම අපි ඕවගේ අවස්ථාවාදීව කටයුතු කරන තියෙනවා. කොයි පැත්තෙන්ද මම දුර්වල? කොයි පැත්තෙන්ද මම වැරදි විදිහට මගේ මේ ජීවිතේ මට ඒ අවශ්‍ය දේවල් ඉෂ්ට කරගන්න මම කටයුතු කළේ. ඒ සියලු දේවල් දන්නේ කවුද? තමන් පමණයි. එහෙනම් අර මෞතුමියට ඒ හිත පහළ වුණා. ඒකේ අන්තිමට ඒකේ අනිත් එක තමයි අර නගී වේරේන වේරාණි සම්මජ්ජිත කුජාචනං අවෛරේනේත නේනත සම්මන්ති ඒත ධම්මෝ සනන්තිනෝ. අර දොස්තර මහත්තයාට ආවේ වෛරී සිත. හොඳයි මම තව හොඳ බෙහෙතක් දෙන්නම්කෝ ඇස් දෙක සනීප වෙන්න. දොස්තර මහත්තයා දුන්නේ මොකද්ද? ඇස් දෙක අන්ධ වෙන්න. අන්නේ විපාකේ තමයි ඒ කරපු දේ විපාකේ. එයා ඇස් දෙක සනීප වුණා නම් එයා වැරදි විදිහට ඒක ඒ පොරොන්දු කඩ කළා නම් කවුද ඒකයි අයිතිකාරය? එයා. ඒ ඇස් දෙක පෙනිච්ච අම්මා.
ඒතොර දොස්තර මහත්තයාට ඒක හිතන්න මේකක් තිබුණේ නැහැ. සංසාරේ අකුසලයේ බල වැඩි, වෛරය ඉස්සරහට ආවා. වෛර චේතනාවම් වික්කවේ කම්මම් වදාමි. අස් දෙක අන්න විපාක. ගුණ පසුපතේන ගැලවෙන් තමන් කරා එනවා. කිසිම ගැලවීමක් නැහැ මේ භික්ෂුවට ඔබ හැමදෙනා. ඒක තමන් වපරපු බීජේ ඒකේ අයිතිකාරය තමන් මං අහවල් කිනා නිසා මම මේ වැරද්ද කළා. මට මේ වැරදි කරේ මං නොදුනුවත්. එතන තියෙනවා යම් කිසි මේකක් නොදුනුවත් කරන අකුසල් තියෙනවනේ. එහෙමත් තියෙනවනේ. ඒ කියන්නේ සංසාරේ බය දකින්න නැතුව තමන්ගේ හිතට මේ හොඳයි නරකයි අතර තියෙන දෝරණයක් මේ භික්ෂුවට තියෙන්නේ. ඔබ හැමදිනාටම තියෙනවා. හොඳට වඩා නරක ඉස්සරහට තල්ලු වෙන ප්‍රවණතාවය වැඩි. හැබැයි මේ හැම දෙයක්ම නිරීක්ෂණය කරන්න පුළුවන් ප්‍රතිපදාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ ප්‍රතිපදාව අනුගමනය කරන කෙනාට දැන් හුස්ම ටික ගියා මම සතුටින් ඉන්නවා කියන තැන ඉන්න පුළුවන්. මොකද බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ජීවිතේ තන අග රැඳි පිනිබිදක් හා සමානයි. රූපය පිරිපිරි බිඳි බිඳි යන එක. මේ පරමාර්ථ පැත්තෙන් සමුචය පැත්තෙන් අපිට දකින්න පුළුවන්. දැන් මේ භික්ෂුවක් ඉන්නවා මේ ඇත්තට පේනවා. එතන පිරිසක් ඉන්නවා මේ භික්ෂුවට පේනවා. නමුත් පරමාර්ථ පැත්තෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ රූපය තිබුණා නෙමෙයි තියෙනවා නෙමෙයි. ඒක තමයි බුදුහාඳුරු අවබෝධ කරගන්න යං කිංචි සමුදය ධම්මං සබ්බත්තං නිරෝධ ධම්මං යමක් හටගනීද හටගත් තැනම ෂේ වෙනවා. දැන් ඒක දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අර මව් කුසේ කලලයක් හැටි බිහි වෙච්ච කලලේ දැන් තමන්ගේ බුද්ධිය මුහු කරා ගිහිල්ලා විමර්ශනය කරනවා. අනේ මම මව් කුසේදීම මැරෙලා නේ. එහෙනම් අපි සංසාරේ කරපු කුසල කුසල් තමයි අපිට නැවත නැවතත් සුවකයෙන් සිදු කරන්න අපිට පුරුදු වෙලා තියෙන. ඒකට කියනවා සක්කාය දිට්ඨිය. මේ සක්කාය දිට්ඨිය කියන මේ ප්‍රබල සංයෝජනය අපි ප්‍රහාණය කරන තාක්කල් අපි මේ එක එක ඕගවලට අහු වෙනවා. සක්කාය දිට්ඨිය විචිකිච්ඡාව සැකේ නැමැති බීජය අපට විවිධාකාර විදිහට එනවා. දැන් මේ මට දරුවෙක් සඳහන් කළා ඇයි අපි හාමුදුරුවනේ ඒ මගේ යාළුවා මං හරීම දරුත්වයෙන් ආදරෙන් මගේ හොඳ කල්යාණ මිත්‍රයෙක් ඇයි එහෙම ඒ නිර්මාණසුව ඉන්න දෙමව්පියන්ට ලැබි සමාජික හිතකර ඒ වගේ තරුණ දරුවෙකුට එහෙම දෙයක් කොහොමද? නමුත් සංසාරේ ගෙන ආපු ඒ ආයුෂය ඉවර වෙනකොට මුලින් සඳහන් කළ ආකාරයට ඒක මේ ලෝකේ කාටත් උරුම පොදු ධර්මතාවයේ වේලිච්ච ගෙඩිතියෙදි ඇටි හැලෙනවා. ඔය හැම පැත්තකින්ම කොයි පැත්තෙන් බැලුවත් අපි කවුරුත් ඔය සත්‍යයටපත් වෙනවා. වයසට යනවා, ලෙඩ වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මේ කය ලෙඩ වුණත් හිත ලෙඩ කරගන්න බැරි. හිත ලෙඩ කරගන්න ඕනේ මේ කය ලෙඩ වුණාට. මොකද මේ කාටත් ලෝක පොදු ධර්මතාවය. මටත් මේ ලෙඩේ හැදිලා තියෙනවා. මටත් මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙනවා. දැන් මේ මෑණියන් වහන්සේට දරා ගන්න බැරි වේදනාවක් තියෙනවා. ප්‍රියයි. කෙනෙක් නැති වුණේ. මේ විප්පයෝගෝ දුක්ඛෝ. දැන් මගේ පුතා සම්මුතියේ. නමුත්
එයා පෙර සංසාරේ ගෙනාවු ආයුෂය තමයි එයාගේ ඒ වෙලාවට ඒ ආයුෂය ඉවර වෙන්න තියෙන සමුගන්න තියෙන ජීවිතේ සමුගන්න. අර මෞකුසේ කලලයක් හැටියට බිහි වෙච්ච කලලේ ඒකම නැති වෙනවා වගේ තමයි මේක. ගෙනාවු ආයුෂය ඉවරයි. අර බැලුම උපමාවක් හැටියට පෙන්නලා දුන්නේ. ඒ වගේ තමයි. ඒ නිසා මේකට අපි හිතට සංවේගයක් දුකක් ඇති වුණාට ඒ දරුවා පෙර සංසාරේ බොහෝ කුසල් කරපු දරුවෙක්. බොහෝ කුසල් කරපු නිසා තමයි එයා ඔය තත්ත්වෙන් යාගේ ජීවිතෙන් සමුගන්නේ. අද බලන්නකො සමාජයේ ඔයිටත් වඩා දරුණු කුරිරු විදිහට නේද? කුරිරු විදිහට ජීවිත විනාශ වෙන්නේ නැද්ද? මේ ළඟදී ප්‍රවෘත්තියක් ආව නේද? බලන්නකො. එහෙනම් මේ භික්ෂුවට ඔබ හැමදෙනාටම ඔය විදිහට ජීවිතෙන් සමුගන්න වේද දන්නේ නැහැ. ඒකයි ස්වභාවය. අර මුගලන් හාමුදුරන්ට හිමු වුණා නම් චක්කුපාල හාමුදුරුවන්ට ලෝසක හාමුදුරුවෝ රහත් තුනක් දාන ලැබුණේ නැහැ. බුදුරජාණන් වහන්සේට දේශනාවේ සඳහන් වෙනවා හිසේ රුජාවක් හැදුණා කියලා. ඒ හිසේ රුජාව හැදිලා තියෙන පෙර සංසාරේ මාළු අල්ලන තැනකට ගිහිල්ලා ඒ මාළු ගොඩට දානකොට මාළුවා මරණ බියෙන් උඩ දඟලනවා. දැන් අපේ ශරීරෙත් අපිට මොන හරි බයක් තැති ගැනීමක් අපි අදාහ ගන්න බැරි දෙයක් වෙනකොට අපිට ඒක දරා ගන්න බැරි වුණොත් අපි වෙවුලනවා. සංతాප වෙනවා. ඉතේ මානසික වශයෙන් දුක පීඩාවක් ඇති වෙනවා. කිසිම දෙයක් ඒ වගේ තමයි අර මරණ බියට ඒක දැකලා මෙයා ඒ ආත්මෙදී හිනහ වුණා, සතුටු වුණා. අන්න හිතේ රුජාව හැදුණා. ඒ නොදැන කරපු අකුසලයක් තමයි. ඒකේ හැටියට තමයි ඒ අකුසලයේ හැටියට තමයි විපාක ලැබෙන්නේ. ඒ නිසා මේ පින්වන්ත දරුවා බොහෝ කුසල් කරලා තියෙනවා. එයාගේ ආත්මෙ මේට වඩා හොඳ ආත්මයක්. එයා හරිද සාක්ෂියකින් වැඩ කරලා අම්මගේ ආශිර්වාදේ තමන්ගේ වැඩිහිටියන්ගේ ආශිර්වාදේ ගුරුවරුන්ගේ ආශිර්වාදේ මහා සංඝරත්නයේ ආශිර්වාදේ සියලු දිනාගෙම හිත දිනාගෙන කටයුතු කරපු තරුණ දරුවෙක්. ඒ නිසා ගිනාපු ආවිස විතර වෙනකොට ඒ දරුවගේ ජීවිතෙන් එයා සමුගත්තා. නමුත් එයා ජීවිතෙන් සමුගත්තා. එයාගේ නම පවතින. රූපං ජීරති මච්ඡානං. රූපේ දිරනවා. අර මෞකුසේ කලලකට බීවිච්ච ෂණේ තුල ඉඳලා. නාමවත්තන්න ජීරති. නාමේ දිරන්නේ. එයා කරපු හොඳ එයාගේ ಗುಣ කදම්බය කවදාකවත් විනාශ වෙන්නේ නැහැ. ඒක තමයි බුදුහාමුදුරුවන්ගේ අනුශාසනාව. ඒ නිසා අපි පුළුවන් තරම් මොකද්ද කරන්න ඕන? කුසලයට පිට පිළිතුර ගන්න. කුසලයට එක්ක ජීවිතේ ගුණනගා ගන්න එකයි. ධර්මයට එක්ක ජීවිතේ තමන් ජීවන රටාව ගෙනියන්න උත්සාහ ගන්න එකයි. අන්න ඒකට මාවත තියෙනවා. පංචශීලයේ හොඳට සමාදන් වෙන්න ඕන. ඒ සමාදන් වෙච්ච ශික්ෂාපද 5 තමන් හොඳට ගෞරවයෙන් ආරක්ෂා කරන්න ඕන. කයින් කරන අකුසල් මොනවද? ඒවා හොඳට ඒවා තියෙන භයංකාරත්වය වටහාගෙන වැඩ කටයුතු කරන්න ඕන. හැඟීම් ධනවන ස්වභාවය තමයි මේ කාම ලෝකේ තියෙන්නේ. හැඟීම් වලට වහල් වෙන ප්‍රවණතාවය අද මේ කාම ලෝකේ වැඩි.
ඒ නිසා තමයි හැඟීම් පාලනය කරගන්න බැරි තත්ත්වයටපත් වෙලා තමයි ජීවිත කීයක් ඒ තුලින් අසරණ වුණාද. දැන් මේ පුතාගේ දරුවාගේ එහෙම එකක් නැහැ. ඊනාපු ආවිස වලට අනුව එයා මේ ආත්ම භාවයේ හොඳ සතුටින් හැම දිනාගේ විශ්ව පිණිස වැඩ කටයුතු කරා. එයා හොඳ අනාගතයක් උදෙසා එයාගේ උත්සාහය තිබුණා. නමුත් අර පැත්තෙන් හැඟීම් වලට වාල් වෙලා දරුවෝ 3 දෙනෙක් ඉන්න පියෙක්. එකක් තමයි සාමය ආරක්ෂා කරන්න ඉන්න කෙනෙක්. නමුත් එයාට ඒවා ආවේ නැහැ හිතට. එයාගේ හිතට ආවේ අර කාමය කියන කාමයේ ඇවිස්සුනාම කාමයට ඇස් නැහැ කියලා කියනවනේ. වයස් ભેදයක් නැහැ කාමයට. ඒක ඕන තරම් තියෙන කතා ප්‍රවෘත්ති. අම්මා කවුද කියලා අමතක වෙන ප්‍රවණතාවයද වැඩි. තාත්තා කවුද කියලා ඒ අඳුරගන්න බැරි ප්‍රවණතාවයද වැඩි. අන්න ඒ නිසා තමයි හැම පැත්තෙම භික්ෂුව කොතනද ඉන්නේ කියලා අඳුනගන්න බැරි ප්‍රවණතාවයද වැඩි. මේ භික්ෂුව මහත්ෙත් එක්ක කියන්නේ. ඒ නිසා තමයි තමන් විසින්ම තමන්ව ස්වයං විවේචනයක යෙදෙනවා. අන්න ඒකට තමයි බුදුහාමුදුරු දේශනා කළේ යෝ ධම්මං පස්සති සොම්මංපති. ධර්මයේ කියලා කියන්නේ මොකක්වත් නොවේ. මේ පංච ඉන්ද්‍රියන් ලැබිලා තියෙන්නේ පංච කාමය කියන එක වඩා උච්ච තත්ත්වයටපත් නොවන ආකාරයට. ඒ කියන්නේ මජ්ක්‍ධිමා ප්‍රතිපදා. ඇහැ ආධාර කරගන්න තමන්ගේ අවශ්‍ය දේ ඉෂ්ට කරගන්න. කනෙන් අහන ශබ්දය තමන් ඒක යථාර්ථය අවබෝධ කරගෙන ඒක පරිශීලනය කරන්න. නාසයට දැනෙන ගන්ධය ඒ යථාර්ථය අවබෝධ කරගෙන පරිශීලනය කරන්න. දිවට දැනෙන රසය ඒක යථාර්ථය අවබෝධ කරගෙන පරිශීලනය කරන්න. කයට ගන්න පහස දැනෙන පහස අවබෝධය ඇති කරගෙන ඒවා සමුණ දෙන්න. ඒ වගේම තමයි මේ පංච ඉන්ද්‍රියන් හරහා සිතට එන සිතුවිලි කුමන ආකාරයේ සිතුවිලිද එන්නේ කියලා තමන් විසින්ම තමයි නිරීක්ෂණය කරන්න ඕන. තමන් පිළිබඳව දන්නේ තමන් පමණයි. අන්න ඒ පිළිවෙත අනුගමනය කරනවා නම් යම් තාක් දුරට යම් සංවර භාවයක් සංසුම් භාවයක් පිළිවෙත අනුගමනය කරන්න පුළුවන්. අන්න ඒක තමයි බුදුහාමුදුරෝ දේශනා කළේ මජ්ක්‍ධිමා ප්‍රතිපදා. මැදමාවත හරියට මේ ජීවිතේ අර අතුර යන්නේ අර ගහක් අතරට ගහක් අතර යන්නේ ගහක ඉඳලා තවත් ගහකට යන්නේ අර කඹේ දිගේ යන්නේ. පොඩ්ඩක් මිස් වුණොත් මොකද වෙන්නේ? කොයි පැත්තට වැටේද දන්නේ මොන විදිහට ජීවිතේ ඒ වගේ තමයි මේ ජීවිතේ හරියට අතුර යන මිනිස්සයා වගේ තමයි මේකේ තියෙන යථාර්ථය අවබෝධ කරගන්න. මේකේ තියෙන නියම තත්ත්වය අවබෝධ කරගන්න උත්සාහ ගන්නව නම් අන්නේ උත්සාහ ගන්න ශක්ති ප්‍රමාණයට කයෙන් කරන අකුසල් වලින් බැහැර වෙන්න පුළුවන්. පාණාතිපාතා අදත්තා දාන කාමේසු මිච්ඡාචාරා මේ කයින් කරන අකුසල. ඔය ප්‍රාණඝාතය කරන්නේ කුමක් මුල් කරගෙන? කාමයට තියෙන කැමැත්ත නිසා. හොඳයි නැද්ද? වැරදි පැත්තෙන් වැරදි විදිහට සැප හොයන්න තියෙන අවශ්‍යතාවය නිසා තමන්ගේ ප්‍රාණය ඝාතනය කරගෙන තවත් කෙනෙකුගේ
ප්‍රාණයක් ඝාතනය කර තමන් වලේ වැටිලයි තවත් කෙනෙක් වලේ වට්ටවන ඉස්සෙල්ලම විපාක ලබන්නේ කවුද? තමන්. සතෙක්වත් මරන්න පුළුවන්ද? අදුම ගානේ මදුරුවෙක් මරන්න සතෙක් මරන්න පුළුවන් මේ තින්වත් පිළිසෙට? බෑ නේද? දාගයක් උපදින්න ඕනනේ. අර ඒ කාලේ වකවානු දනුස් දිනෝ ඩෙන්ගු කියලා. ඩෙන්ගු මාරයා කියලා කියනවානේ. ඉතින් මාරයාට බයයි. දැන් මාරයා කියන්නේ මෙතෙන්ට කෙලින්ම එකපාරට මොකද්ද යන්නේ? දාගයක් උපදිනවා ක්‍රියාත්මක වෙලා අනේ කමන්නේ ඔම දුර පොඩ්ඩක් කාලා වතු දෙය ටිකක් බීලා ගියාට කමක් නැහැ කියලා එහෙම හිතනවා. එහෙම හිතන අයත් ඉන්නවා. ඒ ධම්මයට අනුව ඉන්න කෙනා. මේ මගේ ලේ ටිකක් බිව්වා මොකද වෙන්නේ? එඩක් හැදෙනවනම් හැදෙයි. මැරෙන්න තියෙනනම් මැරෙයි. මේ සදාකාලික නෑනේ මේ කූඩුව. මේ කූඩුව මව් කුසේදීම කලලකදී බිහි වෙච්ච මොහොතේ ඉඳලා උපත සමග මරණ ගෙනාවා. ඊළඟට මේ පංච ඉන්ද්‍රියන් හරහා මම කොච්චර මැරෙනවද? මට ප්‍රිය දේවල් නැති වෙනද මම කොච්චර දුක් වුණාද? එහෙම නේද? මට අප්‍රිය අමනාප දේවල් නැති වෙනද මම කොච්චර සංවේගී වුණාද? කලහ කරගත්තද? වාද කරාද? ශෝක කළාද? දැන් මේ ලෝකේ කාම ලෝකේ ස්වභාවය එකයි. දඬු මුගුරු අතට ගන්නවා. අවියාවිද අතට ගන්නවා. එක එක විදිහට එක එක ආකාරයෙන් තමයි මේ ලෝකේ එක එක කෙනාගේ ජීවිත ඒ සංසාරගත ගෙනාවු කුසල් ලකුසල් වලට අනුව ඒ කෙනාගේ ජීවිත විනාශ වෙන්නේ. අර තරුණ ජීවිතයක් බලන්න මොන හිතක්ද පහළ වෙන්නේ? මායя. මායගේ වශයෙන් ඉන්නේ මේ භික්ෂුව. ඔබ හැමදෙනාම කඩුව මෝරා ගත්ත වදකෙක් වගේ කොයි පැත්තෙන්ද දුර්වල වෙන්නේ? දුර්වල කරලා බලනවා. බරලා හවරලා එයාගේ වශයෙන් ගන්න මොන පැත්තකින් හරි උත්සාහයක් ගන්නවා. නිසා මායාවේ වශයෙන් ඉන්නවද? බුදුරජාණන් වහන්සේ තමයි මේ ලෝකේ ඉන්න ශ්‍රේෂ්ඨම ශාස්ත්‍රවරයා. බුදුරජාණන් වහන්සේ තමයි අපට මේ මාවත පෙන්වලා දුන්නේ මහා කරුණාවෙන්. මේ උතුම් පිළිවෙත අනුගමනය කරන කෙනා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ප්‍රඥාවන්තයා කියලා. මේ ධර්මය අවබෝධ කරගන්නේ ප්‍රඥාවන්තයෝ කියලා බුදුහාමුදුරු දේශනා කළා. දැන් මම ප්‍රඥාවන්තවද වැඩ කරන්නේ? මම කොච්චර දුරට හෘද සාක්ෂියට එකම වැඩ කරනවා? එහෙම නැත්නම් අර ඉන්නම් වාලේ ඉන්නවා, කන්නම් වාලේ කනවා, නිදා ගන්නවා, ඔය මොකක් හරි රැකියාවක් කරනවා. හිතට ආපු දේ හිතට තමන්ට කැමැති ආකාරයට තම තමන්ගේ දේවල් ඒ ආකාරයෙන් හොඳින් හෝ නරකින් ඉෂ්ට කරගන්න. එහෙම තැනද ඉන්නේ. ඒ සියලු දේවල් දන්නේ කවුද? තමන්. වෙන කවුරුත් දන්නේ නැහැ. ඒ නිසා තමන් විසින්ම ස්වයං නිරෝධායනක යෙදෙනවන තමන්ගේ බුද්ධිය ආධාර කරගෙන. අන්න එතකොට තමයි උන්ට සතුටෙන් ඉන්න පුළුවන්. ලදදෙන් සතුටු වෙන්න පුළුවන්. අන්නේ හිත ඇති කරගත්තට පස්සේ අය කයෙන් කරන අකුසල් ජීවිතේ ගියත් ඒ අකුසලේ කරන්නේ. ප්‍රාණඝාතය කරන්නේ, අදත්තා දානය කරන්නේ නැහැ. තමන්ට අයිති නැති දෙයක් කොහොමවත් ගන්න හිතක් කියන්නේ. තමන් කැමතිද තමන්ගේ දේ හොරකම් කරන කවුරුද? නෑ නේද? එහෙනම් අන්නයත් කැමති නෑ. තමන්ව උපමා කර ගන්න ඕන. තමන්ගේ හෘද සාක්ෂිතකින් තමන්ගේ පැත්තට හැමතිස්සෙම ඇඟිලි හරවලා තමන් බලන්න ඕන මම මේ කොච්චර දුරට සාර්ථක ජීවිතයක්ද ගත කරන්නේ. මම කොච්චර දුරට ධර්මයත් එක්කද ඉන්නේ. ඒ සියලු දේවල් දන්නේ. ධර්මයත් එක්කද ඉන්නේ නැත්නම් ධර්මයට පටහැනිව අවස්ථාවාදීව ඉන්නේ කියලා සියලු දේවල් දන්නේ තමන් පමණයි. ඒක තමයි බුදුහාමුදුරු දේශනා කළේ. ඊළඟට කාමේසු මිච්ඡාචාර. දර කාමයේ අවිස්සලා නේද? මේ කසාද බැඳපු කෙනෙක් මෙයාට දරුවෝ 3 දෙනෙක් ඉන්නවා.
මෙයාගේ ජීවිතේ මේ විදිහට මේ වුණා. අර තරුණියට හිතන්න තිබුණේ නැහැ. මොකද හැංගීම් ඊට වඩා වැඩි. හැංගීම් ඇවිස්සෙනවා. අද කාම ලෝකේ ස්වභාවය මේක තමයි. හැම පැත්තෙම තියෙන මේක. ඒ නිසා අනේ පින්වතුනි සංසාර බය දකින්ද. මරණ මංචකයේදී සතුටෙන් මරණයට මුහුණ දෙන්න. දැන් මේ දරුවා එයාගේ මරණය සිදු වෙච්ච මොහොතේ එයා හුස්ම ටික යවුවේ සතුටෙන්. අන්න ඒකයි මම කියේ වාසනාවන්ත මරණයක් කියලා. මොකද එයාගේ ළමා ජීවිතේ තරුණ බෝසත් දරුවෙක් හැටියට ගත කළේ. තරුණ ජීවිතේ අර සියලු දෙනාගේම ආශිර්වාද ලබාගෙන තමයි ගත කළේ. එයාගේ උත්සාහය තිබුණේ මේ ධර්මයත් එක්ක ජීවිතේ ගොඩනගා ගනිමින් එයාගේ ජීවිතේ ඉදිරියට තමන්ගේ අම්මගේ යුතුයකම් කොටස සහෝදරියගේ යුතුයකම් කොටස තමන්ගේ ජීවිතේ සමුණු ජීවුන වෙලා අන් අයට දියුණුව ලබා දෙන චේතනාහම් වික්කවේ කම්මම දාමි. ඒ නිසා මේ මෞතුමිය සතුටු වෙන්න ඕන. අපි කවුරුත් සදාකාලික නැහැ. අපි කවුරුත් උපත සමග මරණය ගෙනාවා. අපි කවුරුත් වයසට යනවා. අපි කාටත් ලෙඩ වෙනවා. ඒ නිසා මරණය කොයි මොහොතේ කොතෙන්ද සිදු වෙන්නේ ඒක දැන් මේ තරුණ දරුවට වගේ මේ භික්ෂුවට පොදුයි. මේ ධර්ම දේශනා ශ්‍රවණය කරන ඔබ හැම දිනාටමත් පොදුයි. ඇහැට පෙනෙන ඉනිකුන් නැගිටලා. සියලු සත්‍යයන් ත්‍රිසංගත සත්‍යයන්ට මේක පොදුයි. ඒ නිසා එච්චරටම මේ ලෝක පොදු ධර්මතාවය කාටත් උරුමයි කියලා අවබෝධය ඇති කරගත්තා නම් සංතාප කරන්නේ. පංචස්ථාප වෙන්නේ. පංචස්ථාප වෙනකොට තමන්ට නැති ප්‍රශ්න ඇති වෙනවා. රෝගකාරකයන්ට ගොදුරු වෙනවා. තමන්ගේ කය නිරන්තරයෙන්ම තමන් රෝගකාරකයන්ට අතවැණීමක් සිදු කරගන්නවා. එහෙම වෙන්න පුළුවන්. මම තව තවත් ශක්තිමත් වෙලා මම පුළුවන් තරම් මේ කුසල් දහම් සිදු කරලා පින් අනුමෝදන් කරනවා මේ දරුවට කියලා. ඒ හැඟීම හිතේ ඇති කරගත්තොත් අන්‍යයට කරන ලොකුම ගෞරවය ලොකුම සැලකිල්ල. ඒ නිසා ඒ හිත ඇති කරගෙන තමයි කටයුතු කරන්න ඕනේ. ඒ නිසා දැන් අර කයෙන් කරන අකුසල් ඊළඟට වචනයෙන් කරන අකුසල් කීයක් තියෙනවද? 4ක් තියෙනවා. දැන් බලන්නකෝ දැන් මේ භික්ෂුව නම් දන්නවා කොච්චර දුරට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු බුද්ධ දර්ශනයේ තුල පිළිවෙත් පුරලා අපිට තියෙනවා ඒ යම්කිසි පිළිවෙතක් බුදුහාමුදුරුවෝ දේශනා කළා උපසම්පදා භික්ෂුවට ඊට මෙහා සාමණේර භික්ෂුවට ඒවා හොඳට ආරක්ෂා කරගෙන ඒ පිළිවෙත අනුගමනය කරලා මේ හිත නිවා ගන්න ඕන. මේ හිත හරියට කුළු හරකෙක් වගේ. එක එක විදිහට එක එක ආකාරයෙන් මේක මෙල්ල කරන්න බෑ. මෙල්ල කරන්න බෑ කියලා කියන්නේ කවුද? පාලනයෙන් තොරව ඉන්න කෙනා. පාලනයක් නැහැ. අන්න ප්‍රත්‍යඥය. එහෙමයි කියන්නේ. මෙල්ල කරන්න බෑනේ මේ මට හිත පාලනය කරගන්න බෑනේ. ඒකේ වැරදිකාරයා කවුද? තමා. වෙන කවුරුවක්වත් නෙවෙයි. තවත් කවුරුවක් නිසා මම මේ දේ මට මේ වුණා කියලා හිතන්න බෑ. ඒ නිසා තමන් විසින්ම තමන්ගේ අසුද්ධතෙන් අඳුනගෙන සුද්ධ භාවයටපත් වෙන්න මාර්ගයක් බුදුහාඳුර පෙන්නනවා. ඒකට ලෝකෝත්තර ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් සම්මා දිට්ඨිය තුල සිට පිහිටුවා ගන්න. ඒ සම්මා දිට්ඨිය තුල සිට පිහිටුවාගෙන ඉන්නවනම් තමන්ගේ ජීවිතය ගෙනියන්නේ ධර්මයත් එක්කයි. ලෝක පොදු ධර්මතාවය තමන්ගේ බුද්ධිය තුලින් අඳුනගන්න. අඳුනගෙන ඒ මාවත තව තවත් සුද්ධ කරගෙන යන්න උත්සාහ ගන්නවා. අන්න එහෙම කෙනා වචනයෙන් කරන අකුසල උසාවාද. දැන් බලන්න ඕන මම කොච්චර දුරට මේ සමාදන් වෙච්ච ශික්ෂාපදේ සමාදන් වෙලාද? කොච්චර දුරට මේක මගෙන් බින්දෙනවද? ඒ සියලු දේවල් දන්නේ කවුද? තමන්. එහෙනම් ජීවිතේ ගියත් මම බොරුවක් කියන්නේ.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බොරු කියන කෙනාට මේ ලෝකේ කරන්න බැරි අපරාධයක් නෑ. බොරුවෙන් තමයි රටේ බොහෝමයක්ම ව්‍යසනකාරී තත්ත්ව බොරුව තමයි මුල් වෙන්නේ. දැන් අර තරුණියගේ ඒ ආදරය එක්ක වැළඳගත්ත ඒ කෙනා සඳහන් කළ තියෙන අපිට ආරංචි එමයයි මම කසාද බැඳලා නැහැ. එහෙමයි ප්‍රවෘත්තිය තියෙන්නේ. ඉතින් හැංගීම් අවිස්සෙනකොට තමන්ගේ හැංගීම ඉෂ්ට කරගන්න තමන්ගේ කාමය සංතරපණය කරගන්න කොහොමද ඒ වෙලාවට අර බුරබුරා නගින ජින්න වගේ ඒවට අහු වෙනවා. බලන්න එතකොට ඒකෙන් කොච්චර ව්‍යසනකාරී දෙයක් ඇති වෙනවද? එතකොට මේක අනිත් අයට මොකද පණිවිඩයක් මේ ලෝකේ ඉන්නේ. මේ කාම ලෝකේ මේ මනුස්ස ලෝකේ ඉන්න හැම ශ්‍රේෂ්ඨයකටම ආයත ලොකු පණිවිඩයක්. මොන ශ්‍රේෂ්ඨයේද මේක නැත්තේ? මොන gedarada මේක නැත්තේ? අද ඒ වගේ පත්යකටපත් වෙලා තියෙන හේතුවක් තියෙනවා. මොකද්ද හේතුව? ධර්මයෙන් ඈත් වීම. ධර්මය කියන එක අර හිරමනේ තියෙන්නේ පොල් ගන්නනේ. පොල් ගන්න වෙලාවට තමයි හිරමනේ මතක් වෙන්නේ. එහෙම නේද? ඉදල මතක් වෙන්නේ මුදුල අතු ගන්නකොට විතරයි. එතකම් මතක් වෙන්නේ. ඒ වගේ තමයි. නෑ එහෙම නෙමෙයි. ධර්මයේ කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තමන්ගේ ජීවිතේට බද්ධ කරගන්න. ජීවන රටාව ගෙනියන ධර්මයත් එක්ක. අන්න එතකොට තමයි හරි සාර්ථක විදිහට ඒ තමන්ගේ දුර්වලකම් අඳුනගෙන හැංගීම් එනකොට මේ පංචේන්ද්‍රියන් හරහා පංචේන්ද්‍රියන් හරහා හැංගීම් ධනවන දේවල් තමයි මේ කාම ලෝකේ තියෙන්නේ. ඒවට තමන් ගොදුරු නොවි ඒවට ඒ ඕගොල්ලන්ට අහු නොවි බොහොම හොඳට සතුටින් ඉන්න පුළුවන්. සතුටින් ඉන්න පුළුවන් දර්ශනයක් බුදුහාඳුරු දේශනා කළේ. එහෙනම් මේ උපත සමග මරණය උපත්ත්‍ය සහේ වේදා මරණං ආගතං සදා මේක මෙනෙහි කර කර ඉන්න. මම මරණානුසති භාවනාව මෙනෙහි කරනවා. කරනවද? මම මගේ ශරීර කූඩුව කමඨහනක් කරගන්නවා මේ ආහාර ටික ගන්නකොට. එහෙම කළාද? තමන් විසින් තමන්ව ස්වයං විමර්ශනයක යෙදෙන්න. මම පිළිකුල් භාවනාව මේ ශරීර කූඩුව තුළින් මෙනෙහි කරන්න උත්සාහයක් ගන්නවා. මරණානුසති භාවනාව මේක තමන්ට මෙනෙහි කරන්න පුළුවන් මේක ආධාර කරගෙන. පිළිකුල් භාවනාව මෙනෙහි කරන්න පුළුවන්. අසුභය මෙනෙහි කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ බුද්ධානුස්සති භාවනාව ජීවිතේට ලං කරගන්න ඖෂධයක් කරගන්න බුදුරජාණන් වහන්සේ තමයි මේ ලෝකේ ඉන්න ජීවක වෛද්‍යවරයා. මේ වෛද්‍යවරයාගේ ඔසුව පානය කරපු කෙනා වරදින්න පුළුවන්. වරදිනකොටම දකින්න. දැන් මං වැරදි පීල්ලේ ඉන්නේ. මේකෙන් අත්වෙන විපාකය. මේකෙන් මට සමාජයෙන් අහන්න සිදුවෙන ගැරහුම්, සමාජ පීඩනේ ඒ ඔක්කොම Taman දකිනවා. තීක්ෂණ ඥානෙන් සම්මා දිට්ඨිය තුල ඉන්න නිසා. ඒ වගේම තමයි සම්මා සංකප්පය තුල Taman ඉන්න ඕන. අන්න එතන තමයි අර නිත්‍ය සුඛ ආත්ම මම මගේ ආත්මය කියන මිත්‍යාවෙන් බැහැර වෙලා අනිත්‍යයි මේ රූපය අනිත්‍ය නැද්ද දරුවනේ මව කුසේ කලලයකට බිහි වෙච්ච කලලේ නේද දැන් මේ දින සති මාස ගණන් ඇවිල්ලා මේ දැන් මේ සත්‍යයටපත් වෙලා තියෙන්නේ මේ පංචේන්ද්‍රියම හරහා මැරුන් නැද්ද එච්චනික මරණය වගේම සම්මුති මරණයටත් අපි ගොදුරුන් නැද්ද මේව දකින්න මේක ටිකක් මෙනෙහි කරලා බලන්න අන්න එතකොට තමයි
ඒ ධර්මයත් එක්ක තමයි තමන්ගේ ජීවිතේ ගොඩනගාගෙන යන්නේ. එකෙම වෙනකොට තමයි ජාතිපි දුක්ඛ කියන තත්ත්වෙන් නිදහස් වෙන්නේ. නැවත ජාතියකට නොයන තත්ත්වයටපත් වෙන මාවතා බුදුහාමුදුරුවෝ සදාකාලික සැපය මොකද්ද? එක්ෂණික මරණය ජයගෙන සම්මුති මරණය ජය ගන්න පුළුවන්. සමුච්ඡේද මරණයටපත් වෙන්න පුළුවන්. සමුච්ඡේද කියන්නේ මොකක්ද? මරණය මරනවා. මරණය මරලා ජය ගන්න දර්ශනයක් බුදුහාමුදුරුවෝ දේශනා කළේ. අමරණීයයි. දැන් මේ දරුවගේ නම සඳහන් කරනකොටම එයා කරපු කීප දේවල් ඔක්කොම ලැබිලා පේනවා. එයාගේ රූපය මේ ලෝකෙන් බැහැර වුණා. මේ විශ්වයට ගියා. එයාගේ නාමය කියන එක, එයාගේ ගුණ සුවඳ, එයාගේ තියෙන ඒ යහපත් දේ මේ විශ්වතලයේ තියෙන. යම් තාදුරට මේ සිළු දිනාගෙම හදවත්වල රැඳිලා තියෙනවා. ඒ නිසා ඒක හිතලා වැඩ කරන්න ඕන. ඒ නිසා ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණම්පි දුක්ඛ, මේ විප්පයෝගෝ දුක්ඛෝ, අප්‍රිය සම්පයෝගෝ දුක්ඛෝ, යං කිංචි නලපති සම්පි දුක්ඛං. කැමැති ආකාරයකට නැති වෙනකොට දුකයි. නමුත් ඒක අපට කවදාකවත් අපිට මේ ශරීර කුඩු මට මගේ මේ ශරීර කුඩුවත් මට ඕන විදිහට නඩත්තු කරගන්න බැරි කොට මං කොහොමද තවත් දේවල් තවත් කෙනෙක් මට ඕන විදිහට මම නඩත්තු කරන්නේ? වෙන්නේ නැහැ. ඒ සංසාරගත ගෙනාපු සංසාරේ කුසල අකුසල් වලට අනුව තමයි යගේ සෝකාය ක්‍රියාත්මක වෙන්නේ. දරුවෝ දෙන්නේ 4 දිනක් කරන් බලන්න පින්නතුනි. 4 දිනා මේක වගේද? හාත්පසින්ම වෙනස්නේ. මේ ඇඟිලි පහ ආරම් බලන්න. මේ ඇඟිලි පහක් තියෙනනේ. මේක ඇඟිලි බලනකො එක එක හැඩතල වලින් මේවා තියෙන්නේ. එකම විදිහට තියෙනවද? ස්වාමි පුරුෂයයි ස්වාමි දිනේ අතර මේක තමයි කුසල අකුසල් වල ප්‍රභේදය. ඒ වගේ තමයි කරපු ඒ පුරුදු වෙච්ච එකට කියන ගති ලක්ෂණ. ගන්තුක කියන්නේ ඒකයි. ගන්තුකේ කැටිට ආව මේ අම්මට දාව බිහි වෙලා. එනකොට අරන් ආවේ නෑනේ. අම්මා එනකොට එයා අරන් ආවෙත් නෑ. නේද? එයා අම්මා අරන් ආවෙත් නෑ. එයා තනියම ආවා සංසාරේ. ආගන්තුකෙක් කැට පෙර සම්බන්ධකමක් නිසා. එයා හොඳට අම්මගේ හිත දිනාගෙන, ගුරුවරුන්ගේ හිත දිනාගෙන එයා හිටියා. එයා හරි චරිතවත්ව හොඳ විදිහට එයාගේ ජීවිතය ගොඩනගා ගන්නකට ආගන්තුකෙක් කැටිලා ආගන්තුකෙක් කැට යනවා. හොඳ ආදර්ශයක් දුන්නා. සමාජයේ. එතනයි අපි ඉන්නේ. ඒ නිසා ඒ විදිහට හිතුවහම අර වචනයෙන් කරන අකුසල් වලින් බැහැර වෙන්න උත්සාහ ගැනීමක් කරන්න ඕන. සාවාදා, පරසවාචා තමන්ට නොගැලපෙන දේවල් සිදු වෙනකොට තමන්ගේ ඒ පටු අදහස් ඉෂ්ට කරගන්න බැරි වෙන අද ලෝකේ ප්‍රවණතාවය ඒකයි. තරහ යනවා. නේද? තරහ ගිහිල්ලා ඒ තමන්ගේ නරක දෙයක් පෙන්නනවනම් සමහර අය කැමති නෑ. අයියේ තමන්ට ඒක පාඩුවක් වෙයි කියලා. ඒක නරකයි, මේක හොඳ නෑ, ඇත්ත නේද මේ කියන්නේ, මේකෙන් මම නිදහස් වෙන්න ඕන කියලා ඒක බොහොම ගෞරවයෙන් ඒක බොහොම මධ්‍යස්ථ භාවයෙන් අහලවරලා ඒකෙන් නිදහස් වෙන්න උත්සාහ ගන්නෑ. ඒකට ඒ අර අකුසලේ බල වැඩිකමටම ඒක නිසා එයා ඒ වැරදි එයාගේ අනුපාඩුකම් පෙන්ලා දෙන කෙනා විනාශ කරන්න බල. නැත්තම් එයාට විරුද්ධව අභූත චෝදනා නගලා අර එයාගේ හොඳ මකන්න උත්සාහ කරන එක බුදුහාමුදුරන් තිබුණා. බුදුරජාණන් වහන්සේ තිබුණා නේද? අජාසත්ව රවට්ටගෙන දේවදත්ත බුදුහාමුදුරන්ගේ පාර්ශවයේ බුදුහාමුදුරන්ගේ ජීවිතේ විනාශ කරන්න කොච්චර උත්සාහයක් ගත්තද? තීර්ථකයෝ ධම්මලා අපහාස කරන්න ගත්තා. දුර්වාය ධම්මලා විදලා ඝාතනය කරන්න බැලුවා. නාලාගිරිය සායෙව්වා. එහෙනම් ගල් පෙරළු වන්දුවට බැරි තැන අපි ගැන කවර කතාවද දරුවනේ? ඒ නිසා අද ලෝක පොදු ධර්මතාවය කියන්නේ මේ ලෝක පොදු ධර්මතාවයට මේ භික්ෂුවත් යටයි, ඔබ හැමදෙනාමත් යටයි. ඒක මේ හැම කෙනාම අඳුන ගන්න ඕන. හැම පාර්ශ්වයම අපි කවුරුත් අඳුන ගන්න ඕන. අපි කරපු, අපි වපරපු, අපි හිතපු දේවල් තමයි
අපි ක්‍රියාත්මක කරන්නේ හිතපු දේ කොච්චර විදිහට හෘද සාක්ෂිත එකඟව අවස්ථාවාදී නොවි ධර්මානුකූලව සිදු කරාද කොච්චර දුරට ඒකේ ඇස්සේ තියනවද යහපත් සිතුවිලි කොච්චර දුරට පරාර්ථකාමී හිතක්ද අන්නේ හිත තියෙන්න ඕන. ඒ හිත ඇති කරගෙන වැඩ කරනවා නම් අර මුසාවාදා, පරුසා වාචා, සම්ප්‍රප්පලාපා, පිසුනා වාචා ඔය කොච්චර දේවල් අනවශ්‍ය දේවල්ට අපේ ජීවිතේ අපි කාලෙ විඩංගු කරනවා. කොච්චර අනවශ්‍ය විදිහට බලන්නකො දවස් පැය 24 කාලසටහනක් අනුව තමන් හදලා බලනවා වැඩියෙන්ම මගේ ජීවිතේ මම යහපත් දේවල් වලට යොමු කරලා තියෙන්නේ අයහපත් දේවල් වලට. විවර්ජනය කළා බලන්න. කොච්චර දුරට මම සාර්ථක විදිහට මගේ ජීවන රටාව ගෙනිච්චද? අන්න ඒක තමන් විසින් අධීක්ෂණය කරන්න ඕන. එහෙම කරලා හවරලා ඒ කාලේ රංහා සමානව වෙන විදිහට උපරිම වශයෙන් ඒ කාලය විඩංගු කරන්න ඕන. තමන්ගේ ජීවිතේ තමා පසුපසේන සෙවණැල්ලමින් කවදා හෝ දවසක තමන්ගේ කල්යාණ මිත්‍රය හැටියට තමන්ට මරණ මංචකයේදී සතුටෙන් මරණයට මුහුණ දෙන්න පුළුවන් ආකාරයේ වටපිටාවක් තමන් හදාගත්තොත් ඔච්චර ප්‍රභාස්වරද. එහෙම හිතක් ඇති කරගන්න කෙනා ලෝභය කියන එක, ද්වේෂය කියන එක, මෝහය, මුලාවෙන් බැහැර වෙලා ලෝභ, දේශ, මෝහ කියන ඒ අකුසල් මූලයන්ගෙන් බැහැර වෙලා නැනස කියන එක පාදාගෙන. නැනස තමයි මතු කරගන්න ඕන. ඒ නැනස තුලින් තමයි ප්‍රඥා ඇසමෝදු කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නැනස තුල තියෙන්නේ මොකද්ද? අලෝභ, අදේශ, අමෝහ. අන්න එහෙම කෙනා හැම කෙනාගේම ජීවුව දැක්කම වැරදි තියෙන්න පුළුවන් යාගේ ළඟ. ඒ වැරද්ද අධිකාරය එයා. මං ඒ වැරද්ද අල්ලගෙන මන් දුක් විඳින්නේ මම මෛත්‍රී සිතකින් මගේ ජීවිතය ගොඩනගා ගන්නවා. ඔය විදිහට මේ ලෝකේ හැමදෙනාම ඔය ප්‍රතිපත්ති තුල ඉන්නවනම් කොච්චර සාර්ථක ජීවන රටාවක් ගෙනියන්න පුළුවන්. කොච්චර ප්‍රභාස්වර විදිහට තමන්ගේ ජීවිතේ ගොඩනගා ගන්න පුළුවන්. මේක තමන්ට අයිති නැති කූඩුවක්. ඒක තමන් විසින්ම නිතරම මෙනෙහි කරනවා. උස්ම නිරායාසයෙන් පිට වෙනකොට මොකද වෙන්නේ? මොකද වෙන්නේ මේක? මැරෙනවා දරුවනේ. නිරායාසයෙන් ඇතුල් වෙනවා. මේක උපදිනවා. අපි පිට කරන්නේ මොනවද? සබහා ධර්මයේ විශ්ව වායුව කාබන් ඩයොක්සයිඩ් කියලා කියනවා. අපිට සබහා ධර්මයේ දෙන්නේ මොනවද? ඔක්සිජන්. අපි සබහා ධර්මයට පිටුපානවන වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව කියන එක තියෙනවා නම් අපේ ඒ වැරදි ආකල්ප ගොඩනගාගෙන කටයුතු කරනවා නම් ඒ වායු තලයන් ඒ විදිහටම හැඩ ගැහිලා ඒගොල්ලෝ රිපීට් අපට ඒකම දෙනවා. නැවත ඒකම දෙනවා අපට. ඒ දැන් දීලා තින්නේ ඒක තමයි. මොකද්ද මේ දීලා තියෙන්නේ? නතර වෙලා බලන්න. මේ ලෝකේ මිනිස්යන්ට නතර වෙලා බලන්නයි පෙන්නලා දීලා තියෙන්නේ. වසංගත රෝගයක් බලන්න එන්න දරුණුයි. ඒ නිසා මම කොයි පැත්තෙන්ද මගේ අසුද්ධ තැන් තියෙන්නේ? මොන පැත්තෙන්ද කුමක් හේතු කරගෙනද? හේතුවක් නැතුව ඵලයක් හටගන්නේ. ඒ නිසා ඒක තමන් දැකලා හේතු අඳුනගෙන හේතුවට පෙරසාර ධර්මයේ විසඳුම් ලබා දුන්නා නම් ඒ ඵලය ශේ කරගන්නකොට ඵලය නැති වෙනවා. අන්න ඒක තමයි බුදුහාමුදුරගේ අනුශාසනාව. එහෙම කළා නම් තමයි අර මරණය ජය අරගෙන බුදුහාමුදුරන්ගේ බුද්ධ දර්ශනයට අනුව සතුටින් තමන්ගේ මරණය සිදුවෙන මොහොතේ මරණ බියක් ඇති නොවන ආකාරයට ඒ මරණය සිදුවෙන ආකාරය දෙට දකිමින් හිත සලව ගන්න නැතුව ජීවිතය ගොඩනගාගෙන ගිය කෙනාට ඒ තමන් වපුරුපු බීජයට අනුව සරු වස්වැන්න සරු කෙත තමන්ට ලැබෙනවා. මේ පින්වන්ත දරුවා ඒ සරු වස්වැන්න නෙලාගත්තා. එයාගේ පෙර සංසාරේ කරපු යම් කිසි
විපාකයක් තමයි මේ ලෝකයේ යට නුවණ දුන්න සිදු වුණේ අර මුගලන් හාමුදුරන්ට වගේ. නමුත් එයාගේ ඊළඟ ආත්මේ ඊළඟ භවය හොඳ ආත්මයක් හොඳ පත්යකට ඉන්න පුළුවන් ආත්මයක්. ඒ නිසා ඒ පින්වන්ත දරුවට මේ කුසල සම්භාරය ඔබ හැමදිනම මේ ධර්මයේ හොඳට ශ්‍රවණය කළා. ඒ ධර්මයේ ශ්‍රවණය කරලා ඒ ධර්මයේ තුලින් ඒ ලබාගත් සීල කුසල මීට දින 7කට පෙර ජන්මාන්තරගත වෙච්ච ලහිරු මధుරංග අවුරුදු 27ක් ආයු වින්දනය කරලා ඒ දරුවාගේ ඒ අවසන් හුස්ම හෙළුවේ ඒ දරුවට අනුමෝදන් වෙත්වා. ඒ වගේම ඒ දරුවගේ නමින් ඒ මියගිය දරුවගේ නමින් මිය පරලෝ යන්ට යෙදුණු ඒ පියාණන් වහන්සේ ඇතුළු වරිග පරම්පරාවේ සියලු මියගිය ඥාතීන්ට මේකින් අනුමෝදන් වෙත්වා. ඔබ හැමදිනාගේම මේ ධර්මයේ ශ්‍රවණය කරපු ඔබ හැමදිනාගේම නමින් මිය පරලෝ යන්ට යෙදුණු සියලු මියගිය ඥාතීන් මේකින් අනුමෝදන් කරගනිත්වා. අනුමෝදන් වීමෙන් සැප ඇති තැනකනම් සැපේ වඩාත් වර්ධනය කරගනිත්වා. යම් සංසාර අපවැරද්දක් නිසා දුගතිගාමී ස්ථානිකනම් ඒ දුගතිගාමී ස්ථානයෙන් අත මිදේවා. සපතපත් වෙත්වා. කෙලවර උතුම් නිවනින් සැනසීම ලබා ගනිත්වා කියලා ඒ මියගිය ලහිරු මధుරංග පුතුණන් ඇතුළු සීලම මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න සාදුකාරයක් දී. හොඳයි විශේෂයෙන් අද ඔබ හැමදෙනා වගේම තවත් පිරිසක් මේ මහා පින්කමට සම්බන්ධ වුණා. සදේවලවට අධිපති සක්‍රදයන් වහන්සේ ප්‍රමුඛ දසරාඩ විරෝධ විරූපාක්ෂ වෛශ්‍රමණ සතරවරන් දෙවි හාමුදුරන් වහන්සේලා සියලුම දිව්‍ය ලෝකවල දිවි රාජෝත්මයන් වහන්සේලා සියලුම බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්ම රාජයන් වහන්සේලා අරූපී බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්ම රාජයන් වහන්සේලා අටමස්ථාන සොළොස්ථාන සතර දළදා වහන්සේලා ආරක්ෂා කරන සියලුම සම්මිය දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලා සී දන්ත ධාතුන් වහන්සේ ආරක්ෂා කරන සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා එවාගෙම මේ නිවස මේ භූමිය ඔබ හැමදිනම ආරක්ෂා කරන ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් වහන්සේලා සාදුකාර දෙමින් පින් අනුමෝදන් කරන්න සෑදී පැහැදී සිටිනවා. දෙවියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව යසීසුරු වර්ධනය කරගනිත්වා. ප්‍රාර්ථනීය බෝධියකින් අමහා මහා නිවනින් සැනසීම ලබා ගනිත්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා চিරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා চিරං රක්ඛන්තු දේශනං. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා চিරං රක්ඛන්තු ත්වං සදාති. එත්තාවචාච අම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා. සබ්බේ නාග අනුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා. සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා. සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා. ඒ වාගේම ඒ දෙවියෝ සිං අනුමෝදන් වෙලා සන්තෝෂ වුණා වගේම මීට දින 7කට පෙර ජන්මාන්තරගත වෙච්ච අපාතලින් ගිය වෙච්ච ලයිරු මధుරංග එපින්වත් තරුණ මහත්මයා අවුරුදු 27ක් ආයු වින්දනය කළා අපෙන් සමුගත්තේ. ඒ තරුණ මහත්මයා ඇතුළු එපින්වත් තරුණ මහත්මයාගේ නමින් මිය පරලෝ යන දෙවියන් පියාණන් වහන්සේ ඇතුළු මේ පින්වත් ඒ ඥාති සම්බන්ධකම් පවත්වන තමන්ගේ වර්ග පරම්පරාවේ මේ ගිය ඥාති ඒ වගේම මේ ධර්මය
ශ්‍රවණය කරපු ඔබ හැමදෙනාගේම නමින් මේගිය ඥාතීන් සිටින්න පුළුවන්. ඒ සියලු මේගිය ඥාතීන් මේ පින් අනුමෝදන් කරගනිත්වා. අනුමෝදන් වීමෙන් සැපයෙන් සැපයටපත් වෙත්වා. දුක ඇති තැනක නම් දුකෙන් අත මිදේවා. සපතකටපත් වෙත්වා. කෙලවර උතුම් නිවනින් සැනසීම ලබා ගනිත්වා කියලා මේගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ඉදං ඕ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං ඕ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. හොඳයි මේගිය ඥාතීන් සන්තෝෂ වුණා. අපි මේගියයි කියලා අපි අමතක කරේ නෑ. අපිට මේ වගේ ධර්ම දානමේ පින්කම් සිදු කරලා ඒ වගේම අට පරිස්කාර සසු පරිස්කාර පූජා කරලා මහා කුසලයක් අත්පත් කරගත්තා කියලා මේගිය ඥාතීන් මෙන්ම දිව්‍යෝද සතුටුනා. ඒ නිසා මේගිය ඥාතීන් සන්තෝෂ භාවයට පත් වෙලායි සිටින්නේ. හොඳයි. දැන් මේ පින්වත් පිරිස ධර්ම දේශනාව ශ්‍රවණය කරලා දහත් ගිලම්පස පූජා කරන්ට යෙදුණා. ඒ වගේම අට පරිස්කාර පූජා කළා. සසු පරිස්කාර පූජා කළා. ඒ වගේම ගරු බණ්ඩ පූජා කළා. මේ ආකාරයෙන් මේ රැස් කරගත් සීල කුසල සම්භාරයන් මේ දෙවියෝ අනුමෝදන් කරගත්තා. ඒ වගේම විශේෂයෙන් අපේ ඒ ලහිරු මధుරංග පුතුණුවන්ගේ ප්‍රාණකාරය මේ පින් අනුමෝදන් කරගත්ත සන්තෝෂ භාවිතපත් වුණා. ඒ සියලු පින් අනුමෝදන් කරගෙන ආත්මය සුඛී සෝපත් භාවිතපත් කරගත්තා. ඒ නිසා ඒ දෙවියෝ සතුටු වෙලා දේව සමාගමේ සාකච්ඡාවට බඳුන් වෙලා දිවසලු වලින් පවන් සලලා විශේෂයෙන් ඒ ලහිරු මధుරංග පුතුණුවන්ගේ මෑණියන් වහන්සේව ආරක්ෂා කර දෙනවා. මිත්තණිය ආරක්ෂා කර දෙනවා. වගේම ඔහුගේ ඒ නැගණිය ආරක්ෂා කර දෙනවා දෙවියෝ විසින්. විශේෂයෙන් තව තවත් මෙවැනි දාන ශීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් සිදු කරලා ධර්මයේ තුල සමනුත් පිළිවෙත් පුරලා තමන්ගේ ජීවිතයේ තුලින් තමන්ගේ ඒ අභ්‍යන්තරේ නිවීම මත කරගන්න මේ පින් භාග්‍ය උදා කරගනිත්වා. විශේෂයෙන් දිව්‍යයන්ගේ ආරක්ෂාව රැකවරණය පිහිට බලෙන් මේ නම් සඳහන් කළ හැම දිනම ඇතුළු මේ ධර්මයේ ශ්‍රවණය කරපු ඔබ හැම දිනම සම්මත ලෝකයේ කරන කියන රැකිරක්ෂා කටයුතු යත්නම් වෙළඳ ව්‍යාපාර කටයුතු යත්නම් ගොවිතැන්පත් කටයුතු යත්නම් ඉදිරි අනාගත ඉලක්ක කරගන්න යහපත් දේවල් යත්නම් ඒ සියල්ලක්ම සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වීමට සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාර සිතකින් නෙක්ඛම්ම සංකල්පනා අවිහිංසා සංකල්පනා අව්‍යාපාද සංකල්පනා තුළ නිරතුරුවම ක්‍රියාත්මක වෙන්න උත්සාහ ගනිමින් අභ්‍යන්තරයේ නිවීම මත කරගෙන අෂ්ටලෝක ධර්මීදියේ කම්පා නොවි තමන්ගේ ජීවිතයේ ධර්මයත් එක්ක ගොඩනගා ගන්න බහාරු උදා කරගනිත්වා. ඉස්සෙසිට පාදාන්තයේ දක්වා යම් රෝගකාරකයක් සංසාරගෙන ආපු තියෙනවා නම් සංසාරගෙන අපකුසල් තියෙනවා නම් ඒ සියල්ල විහිද විශ්වාසනේ වේවා. තුරුණුවන්ගේ සරණින් දෙවියන්ගේ ආරක්ෂාව පිහිටෙන් ඔබ හැම දිනාටම සිත සාන්තිය සැලසේවා. අවසාන වශයෙන් දෙවියන්ට මේගේ ඥාතීන්ට ඔබ හැම දිනාටම උතුම් විමුක්ති සුවය සාක්ෂාත් කරගන්න මේ ධර්ම දානමේ පින්කම මේ සියලු පරිස්කාර පූජා කරගත් පින්කම මහාන් සංඛ්‍යක් විත්වා කියලා ආශිර්වාද කරනවා. අභිවාදන සීලිච්ච නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං
ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti විනාතේ සමිච්ඡතු वासना विवाह के साधु